නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. වන්දනීය පූජනීය ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත කාරුණික ගුණවන්ත පින්වත්නි, සම්මා සම්බුදු පියාණන් වහන්සේ මේ ලෝකයට පහළ වුණාට පස්සේ සම්මා සම්බුදු පියාණන් වහන්සේ ඒ ධර්මය, ඒ මහා සංඝරත්නය ආශ්‍රය නිශ්‍රය කරන්න ලැබෙන සසරගත සත්වයෝ ඒ ත්‍රිවිධ රත්නත්‍රය ඇසුරු කරගෙන, පිහිට කරගෙන, සරණ කරගෙන මේ සංසාරික අසරණකම් වලින් නිදහස් වෙලා ඒ සදාකාලික සුවයක් වුණ නිර්වාණය සාක්ෂාත් කරගන්න අය බවට පත් වෙනවා. අපේ බලාපොරොත්තුවත් ඒකමයි. දේශනා කරන අපිත් ඒ වගේම ධර්ම ශ්‍රවණය කරන පින්නතුන්ගෙත් එකම බලාපොරොත්තුව අසරණකම් වලින් නිදහස් වෙලා ස්ථීර සැනසීමකට පත් වෙන්න. ඉතින් ඒ සඳහා උත්සාහ කරන, වෑයම් කරන විශාල පිරිසක් මේ ලෝකේ ඉන්නවා කියලා අපි දන්නවා. ඒ සඳහා උත්සාහ කරන, වෑයම් කරන නැත්තන්ට ඒ යහපත් දේ කර ගැනීමට උපකාරක ධර්මයක් විදියට, උපකාර වෙන විදියට තමයි ඉන්ද්‍රකීලය දහම් කතිකාවත පින්තුන් වෙත රැගෙන එන්නේ. අද අපේ දේශනාවට අපි බොහෝම වටින කාරණාවක් තමයි තෝරගත්තේ. අපේ පින්තුන් දන්නවා අපි කලින් සතිවල ගෞරවනීය ස්වාමීන් වහන්සේත් එක්ක සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා කම්මන්ත, සම්මා වාචා, සම්මා ආජීව, සම්මා වායාමාදී ආරෂ්ඨාංග මාර්ගයේ අංග පිළිබඳව සාකච්ඡා කළා, කතා බහ කළා. අද අපට කතා බහ කරන්න තියෙන්නේ සම්මා සතිය පිළිබඳව. ඉතින් ඊටාම වැදගත් කරුණු රාශියක් අපේ ජීවිතේට ලබා දෙන අපේ කල්යාණ මිත්‍ර රාජකීය පඬිතු ඉදුරුහේනි ධම්මදේව ගෞරවනීය ස්වාමින් වහන්සේ අදත් අපේ මැදිරියට සහ සම්බන්ධ වෙලා ඉන්නවා. මේ පින්තුන්ට අපිට වැදගත් ධර්ම කාරණා රාශියක් ලබා දෙන්න පළමුවෙන්ම ගෞරවනීය ස්වාමින් වහන්සේ තාම ශ්‍රද්ධා ගෞරව පූර්වකව ධර්ම කතිකාවතට පිළිගන්නවා ස්වාමීන් වහන්සේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ අද අපට කතා බහ කරන්න තියෙන්නේ සම්මා සතිය පිළිබඳව. සම්මා සතිය පිළිබඳව සාකච්ඡා කරන්න සූදානම් වෙන වෙලාවේ මට හිතෙනවා ඉස්සෙල්ලාම මේ සම්මා සතිය කියන්නේ මොකක්ද කියලා ස්වාමීන් වහන්සේ සහ ඒ සම්මා සතියේ තියෙන අවශ්‍යතාවය අපේ ජීවිතේට, එහි වැදගත්කම මොන වගේද කියලා කතා බහ කරන්න. එහෙමයි සෝනස. අවසරයි. අතිගෞරවනීය පූජනීය වන්දනීය විනයාචාර්ය පුහුල්වැල්ලේ අපේ සාරද ස්වාමීන්ද්‍රයන්න් වහන්සේගෙන් අවසරයි. වන්දනීය පූජනීය මහා සංඝරත්නයන් අවසරයි. කාරුණික පින්වතුනි, අපේ සතිය පිළිබඳව සාකච්ඡා කිරීමේදී විශේෂයෙන්ම සතිය කියන්නේ මොකක්ද කියලා අපි ඉස්සෙල්ලාම හඳුනාගත යුතු වෙනවා. බුදුරජාණන් වහන්සේගේ දේශනාව තුළ සතිය නිර්වචනය කරන්නේ නේපක්කේන සමන්නාගතෝ සති කියලා. නේපක්කේන සමන්නාගතෝ සති කියලා කියන්නේ විශේෂයෙන්ම නුවණින් යුතු සිහිය. සාමනහසේ නුවණින් යුතු සිහිය. එහෙමයි. එතකොට මේ නුවණින් යුතු සිහිය කියනකොට එතන තමයි සම්මා සතිය පිහිටන්නේ ස්වාමීන් වහන්සේ. ඒතර මේ සතිය කියන මේ ධර්මතාවය ගැන සාකච්ඡා කරනකොට සතිය කියන්නේ නැවත සිහි කර දීම. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් ස්වාමීන් වහන්සේ දැන් සතිය කියලා කියන්නේ දැන් අපි කියමු යම්කිසි අරමුණක් තියෙනවා කියලා. මෛත්‍රී සහගත අරමුණක්. ඒ මෛත්‍රී සහගත අරමුණ නැවත මතක් කර දීම. ඒක තමයි සතිය කියන්නේ. සතිය. එතකොට ඒ සතිය අපි වර්ධනය කරගත යුතු
ආකාරයේ පිළිබඳව කතා කිරීමේදී ඒ කියන්නේ සතියේ අවශ්‍යතාවය කොතරම්ද කියලා අපි සාකච්ඡා කළොත් ඒක මුලින්දම අවශ්‍යයි ස්වාමීන් වහන්සේ. සීලය, සමාධිය, ප්‍රඥාව කියන මෙන්න මේ හැම තැනදීම අපිට සතිය අවශ්‍ය වෙනවා. විශේෂයෙන්ම ගත්තහම සීලයේදී දැන් තමන් පංචශීලයේ සමාදන් වෙලා ඉන්න කෙනෙක් නම් ස්වාමීන් වහන්සේ. එයාට නිතරම තමන් පංචශීලයේ සමාදන් වුණ කෙනෙක් කියන ශික්ෂාවද පිළිබඳව සිහියක් තියෙන්නට ඕනේ. ඔබ වහන්සේ කියන එක මේ හරියටම හරි. මොකද දන්න සාන්නස දැන් අපිට උනත් අපේ පුංචි කාලේ හරි දැන් සමහර දේවල් අමතක වෙනකොට අපේ අම්මලා අහනවා උඹට සිහිය නැද්ද කියලා. සිහිය නැද්ද කියලා. එහෙමයි. එතකොට මේ දැන් තමන්ට ස්වාමීන් වහන්සේ ප්‍රාණඝාත ආදී අකුසල ධර්මයක් සිදු වෙන්න අවස්ථාවක් එනකොට මම ශික්ෂාපද සමාදන් වුණ කෙනෙක් කියලා මතක් කර දෙන්නට අවශ්‍ය කරන ශක්තියක් ස්වාමීන් වහන්සේ හැඟීමක්. අනේ ඒක තමයි අපි සිහිය කියලා කියන්නේ. ඒ වගේම ප්‍රාණඝාත, අදත්තාදාන, කාමමිත්‍යාචාර, මුසාවාද, පිසුනා වාච, සම්පප්පලාප, ඒ වගේම මත්ද්‍රව්‍ය ආදී භාවිතා කරන අවස්ථාවන් වලදී මේ වගේ අවස්ථාවක් මේ වගේ පරිසරයක් සකස් වෙනකොටම Tamanට සිහියක් තියෙන්නට ඕනේ මම ශික්ෂාපද සමාදන් වුණ කෙනෙක් කියලා. එතකොට ඒ අර ශික්ෂා පදයන් පිළිබඳව සහ ශික්ෂාව පිළිබඳව නැවත නැවත සිහි කර දීම තමයි ස්වාමීන් වහන්සේ සතිය කියලා කියන්නේ. එතකොට ඒ අර නැවත නැවත සිහිපත් කර දීම තුලින් එයා තුල ඒ සතිය වර්ධනය වෙනවා සහ අර ශික්ෂා පද පිළිබඳව ආරක්ෂා වීමේ ස්වභාවය වර්ධනය වෙනවා. ආරක්ෂා වෙනවා ස්වාමීන් වහන්සේ. ඒතරේ ගිහි පින්විතෙක් නම් ඒ වගේම ඉතින් එහාට අටසිල් තියෙනවා, ගිහි දසසිල් තියෙනවා. දැන් ස්වාමින් වහන්සේලා විදිහට අපිට සාමණේර අවදීදී පැවිදි සාමණේර දසසීලයේ තියෙනවා. උපසම්පදාවේදී ශික්ෂාපද 227ක් නේද ස්වාමීන් වහන්සේ. එතකොට අර ප්‍රාතිමෝක්ෂ සංවරය පිළිබඳව සිහි ඇති වෙන්නට ඕනේ. ඒත් එක්කම ගත්තාම ඉන්ද්‍රිය සංවර සීලයේදී එතකොට ඉන්ද්‍රිය සංවර සීලයේදී අර නිතරම දැන් අරමුණක් එනකොට ඇසට අරමුණක් එනකොට කන දිව ශරීරය මේ අවස්ථා මෙන්න මේ පංච ඉන්ද්‍රියන් තුලින් අර යම්කිසි විදිහේ අර කාම ගුණ ඉදිරියේ ස්වාමීන් වහන්සේ ඒවා ඉදිරියේ හිත අසංවර වෙන්න ගියොත් සිතුවිලි අසංවර දේවල් ආවොත් අනේ වෙලාවම Tamanට මතක් වෙන්නට ඕනේ මම මේ ඉන්ද්‍රිය සංවර කරන්න යන ගමනක් කියලා. ඒ ඉන්ද්‍රිය සංවර කර ගැනීම තුළින් මේ කරන එක මේක වැරදි, ඒ කියන්නේ කරන වැරද්දක් කරනවා නම් ඒක වැරදි කියන තැන ඉඳගෙන අර මම මේ යන්නේ මේ අරමුණ. අරමුණ නැවත නැවත මතක් කර දීම අපිට ඒ සිහිය ඒ අවස්ථාවෙන් උදේ විශේෂම උපකාර වෙනවා සාන. එහෙමයි සයනස මේ අභිධර්ම එහෙම තියෙන්නේ මේ ඔබ වහන්සේ කියන එක හරියටම හරි. එතකොට එහෙමයි. අකුසල ආරම්මණයෙන් කුසල ආරම්මණයෙහි يعني හිත අකුසල ආරම්මණයක වැඩ කරනකොට අකුසල ආරම්මණයේ වැඩ කරන හිත කුසල ආරම්මණයේ පිහිටුවන්නේ සතිය කියනවා. එහෙමයි සමහරවිට. ඒතර දැන් ඔබ වහන්සේ සඳහන් කළා කර දැන් අකුසල ආරම්මණයක් ඔස්සේ ඇහැ අසම්වර වෙන්න හදනකොට කුසල ආරම්මණය සිහිපත් කරලා කුසල ආරම්මණය පිහිට ගන්න උදව් වෙනවා සමහරවිට. එතකොට ඒක ස්වාමීන් වහන්සේ මේ සීලයෙන් පටන් ගත්තාම දානයක් පූජා කරනකොට වුණත් ගමනක් බිමනක් යනකොට අපි ඉදිරියේදී සාකච්ඡා කරනවා ස්වාමීන් වහන්සේ පිළිබඳව වඩා දීර්ඝව. එතකොට ඒ වගේ අවස්ථාවන් වලදී මේ හැම තැනදීම අපිට මේ සිහිය අවශ්‍ය වෙනවා. මොකද මේ සිහියෙන් තොර නිවනක් අපිට ස්වාමීන් වහන්සේ අපේක්ෂා කරන්න බෑ. ඒ කාන්තේම අපි මේ සිහියෙන් වාසය කළ යුතු වෙනවා. ඒ සිහියේ තියෙන අවශ්‍යතාවය බුද්ධ ශාසනයේ යම්කිසි කෙනෙක්ට ප්‍රවිෂ්ඨ වෙන්නට දේශනා කරනවද මූලික ආරම්භ කරන තැන.
එතනින් ඉඳන් මේ අවසානයේ දක්වාම සිහියයි අපි අරගෙන යන ස්වාමීන් වහන්සේ. අවසාන අරමුණ දක්වාම සිහිය ඒ කියන්නේ නැවත නැවත ආවර්ජනය කරනවා. මම භික්ෂුවක්. මම නිවන් දකින්න වැඩ කරන කෙනෙක්. මම බෞද්ධ ශ්‍රාවකයෙක්. එතකොට මං කෙලස් තවන්න යන කෙනෙක් කියලා මෙන්න මේ හැඟීම ඇති වෙනවා ස්වාමීන් වහන්සේ. ඊළඟට සමාධිය ස්වාමීන් වහන්සේ. දැන් උදාහරණයක් විදිහට ගත්තාම මෛත්‍රී සහගත හැඟීමක් වර්ධනය කිරීමේදී. එතකොට බුද්ධානුස්සති භාවනා වර්ධනය කිරීමේදී. ඒ වගේම අසුභානුස්සතිය, ආනාපාන සතිය මේ හැම වෙලාවෙදීම අර තමන්ගේ අරමුණ ඉස්මතු කර ගැනීමක් නේ ස්වාමීන් වහන්සේ අපි සමාධියක් ඇති කර ගැනීමෙන්දී බලාපොරොත්තු වෙන්නේ. එහෙම සන්නද ආනාපාන සතියදී කරන්නේ ආස්වාසයේ හිත පිහිටවනවා ප්‍රස්වාසයේ හිත පිහිටවනවා ස්වාමීන් වහන්සේ. එතකොට අර එකම අරමුණක හිත පිහිටවා ගැනීමක් තමයි සිද්ධ කරන්නේ. සමාධිය කියන්නේ එකම අරමුණේ සිත පිහිටුනාට පස්සේ ඇති වෙන ස්වභාවය. එතෙන්ට සිහිය උපකාරී වෙන. කියන්නේ අර නැවත නැවත අදාළ අරමුණ අපිට සිහිපත් කරලා දෙනවා. අපිට මතක් කරලා දෙනවා. දැන් සිහිය කියලා කියන ස්වාමීන් වහන්සේ දැන් අර අපි කියමු දැන් මෛත්‍රී සහගත හැඟීමක් කෙනෙක් වර්ධනය කරනවා කියලා. දැන් එතකොට ඒ මෛත්‍රී සහගත හැඟීමක් වර්ධනය කරන යාට මුලින්ම අමාරුයි. දැන් කවදාවත් භාවනා කරලා නැති කෙනෙකුට මෛත්‍රී හැඟීමක් ඇති කරගත්තේ නැති කෙනෙක්ට ඇස් දෙක පියාගත්තේ ගමම්ම එන්නේ වෙන දේවල්. ඒ කියන්නේ කරපු දේවල්, කියපු දේවල් සමහර වෙලාවට කාම ආදී අරමුණු, ද්වේෂ සහගත අරමුණු, ලෝභ ආදී අරමුණු එන්නේ. ඒ දේවල් මැඩගෙන අර ඒ දේවල් එන්න දෙන්නේ නැතුවර තමන්ගේ අරමුණ අන මෛත්‍රී සහගත අරමුණ මතක් කරලා ඒක උඩට ගන්නවා ස්වාමීන් වහන්සේ. ඒක උඩට අරගෙන ඒකම වර්ධනය කරනවා. ඒක තමයි අපි මේ සතිය කියලා කියන්නේ. එතකොට මේ සතියේ කාර්යභාරය ගත්තාම අවශ්‍යතාවය මේ සමාධියේදීත් අපිට බෙහෙවින්ම උපකාරී වෙනවා. අනිවාර්යෙන් උපකාරී වෙනවා මේ භාවනාවේදී සමාධියේදී. ඒක ප්‍රඥාවේදීත් එහෙම ස්වාමීන් වහන්සේ. දැන් එතකොට ඔය ප්‍රඥාව ගැන සාකච්ඡා කරනකොට පාරිහාරීය ප්‍රඥාව, විදර්ශනා ප්‍රඥාව කියලා, ජාති ප්‍රඥාව කියලා අවස්ථා තුනක් පිළිබඳව සාකච්ඡා කරනවා. මෙතෙන්දී මේ පාරිහාරීය ප්‍රඥා, ජාති ප්‍රඥාව කියන්නේ උප්පත්තියේම ත්‍රි හේතුක ප්‍රතිසන්දි ලැබීම. එතකොට පාරිහාරීය ප්‍රඥාව කියලා කියන්නේ මේ සිහියට ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ දැන් මේ කාලෙදි ධර්මයේ ශ්‍රවණය කළ යුතුයි. දැන් මට ධර්මය අහන්න ඕනි කාලේ, ධර්මය සාකච්ඡා කරන්න ඕනි කාලේ, ධර්මය ප්‍රගුණ කරන්න ඕනි කාලේ, සීල රකින්න ඕනි කාලේ, භාවනා කරන්න ඕනි කාලේ. ඒව මතක් කරලා දෙනවා. ඒව මතක් කරලා දෙනවා ස්වාමීන් වහන්සේ. එතකොට අර ඒ මතක් කරලා දුන්න නැත්නම් ස්වාමීන් වහන්සේ Tamante අදාළ අරමුණට යන්න බෑ. එතකොට මේ සිහියේ අවශ්‍යතාවය මේ මුළු බුද්ධ ශාසනයේ හැම දෙයකදීම තියෙන්නට ඕනේ ස්වාමීන් වහන්සේ. එතකොට ඒ අර නැවත මතක් කර දීම තිබුණ නැත්නම් අපිට අදාළ අරමුණට යන්න බෑ. මොකද සාන්නස හැමතිස්සෙම ළඟින් අනිත් අය අපිට මතක් කරන්නේ නැහනේ. ඒකනේ මේක ඇතුලින් එකක් හදා ගන්න ඕනේ. එහෙමයි. දැන් අපි උදාහරණයක් ගත්තාම දැන් අපි කෙලස් තවන්න යන ගමනක් කියන මේ අරමුණ අපිට ආවේ නැත්නම් ස්වාමීන් වහන්සේ අපිත් අර සමාජයේ යන විදිහට යන්න උත්සාහවන්ත වෙනවා. අපි මේ පැත්තටම નિરાයාසයෙන්ම යනවා. ඒ පැත්තට යන්න නොදී මගේ මේ අරමුණ, මගේ මේ අපේක්ෂාව, මේ කෙලෙස් ධර්මයන් තැවීමේ අරමුණ කියන එක නැවත මතක් කරලා දීම තුළින් අර පැත්තට යම නවත්තලා මේ පැත්තේ අපේ දැඩිව ආරක්ෂා කරගෙන මේ පැත්තේ ඉන්න එක හේතුවක් වෙනවා. ඒකට අර සිහියේ තියෙන කාර්යභාරය ස්වාමීන් වහන්සේ අපිට එක තැනකට සීමා කරලා කතා කරන්න බෑ. ඒතර මේ ඒ අවශ්‍යතාවය හැම තැනදීම අවශ්‍ය වෙනවා. යම් කෙනෙක්ගේ සිහිය කොතරම් දුරට වර්ධනය වේද, යම් කෙනෙක් තුළ සතිය කොතරම් දුරට තියෙනවද, ඒ තාක් දුරට එයාගේ මේ ශාසනික ප්‍රතිපදාව සාර්ථක වේ. ඒ කියන්නේ සයන්නාස දැන් උභාංශය කියන විදිහට දැන් ඔය දැන් උභාංශ දේශනා කළා දැන් සිහිය කියන එක ටිකෙන් ටික මේක පුරුදු කරන්න මේ වර්ධනය වෙනවා කියලා. එහෙමයි. එතකොට එහෙම ඒ වර්ධනය වෙච්ච හැඟීම තමයි එතකොට සති ඉන්ද්‍රිය කියන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. සති බල කියන්නේ. සති ඒ ඉන්ද්‍රිය
ඉන්ද්‍රිය බලයක් බවටත් පත් වුණාට පස්සේ ආනහස ඒක ශක්තියක් නේ ආයුධයක් වගේ ආයුධයක් වගේ. ඒක කරගන්න නම් ඔය ඔබ වහන්සේ සඳහන් කළ විදිහට මේක ජීවිතේ පුරුදු කරන්න ඕන. එහෙමයි සවනස. දැන් අර ඇත්තටම මේ සතිය කියලා කියන උදාහරණයක් විදිහට ගත්තාම මේ අර පාරක් දිගේ අපි කියමුකෝ අපි සමාධිය වර්ධනය කරගන්න මූලික අරමුණක් විදිහට අපි සතිය උපයෝගී කරගන්නවා. දැන් යම් කෙනෙක් අපි කියමුකෝ කැලෑ පාරක් තියෙනවා සවනස. දැන් මේ කැලෑ පාරේ යම් කෙනෙක් දවසක් දෙකක් යනවා. දවසක් දෙකක් ගියාට පස්සේ හැබැයි ආයි සතියකින් තමයි ආයේ පාරේ යන්නේ. එහෙම වුණොත් එයාට ඒ පාර හරියට හොයාගන්න බෑ. ආපහු කැලේ වැවිලා. ආපහු කැලේ වැවිලා. නමුත් ඒ පාරේ හැමදාම ගියොත් නිතර නිතර ගියොත් එහෙම වුණොත් මොකද වෙන්නේ? අර පාරේ බේටම අපි ගන්න අත්දැකීමෙන් අඩිපාර හැදෙනවා. එහෙම අඩිපාරක් හැදෙනවා. එහෙමයි. ඒතකොට එයාට ආයේ ඒ අදාළ තැනට යන්න කිසිම බාධාවක් නැහැ. කෙලින්ම යන්න පුළුවන්. සතිය කියලා කියන්නේ ඒව කියන්නේ පාර සකස් කරන සමාධියට පත් වීම සඳහා. එතකොට ඒකට ශක්තිය ලබා දෙන්නේ මෙන්න මේ සතිය තුළින්. එතකොට මේ සතියේ කාර්යභාරය ප්‍රඥාවේදී, සමාධියේදී, සීලයේදී තන හැම තැනදීම සාවනහස අපිට ඒකාන්තයෙන්ම උපකාර වෙනවා. එතකොට සයන්ස් ඔය පැත්තට ඔහොම හොඳට වර්ධනය වෙනකොට ලෞකික ජීවිතෙත් ඒ අවශ්‍ය දේවල් සිහිපත් කරලා කළ යුතු විදියට පරිසරය හැදෙනවා තමන්ගේ. එහෙමයි සාවනහස. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් මේක ලෞකික ජීවිතයත් එක්ක සංසන්දනය කරොත් විශේෂයෙන්ම දැන් දරුවෙක් ඉන්නවනේ, ඉගෙන ගන්න දරුවෙක් ඉන්නවා. ඒ ඉගෙන ගන්න දරුවාට අරමුණක් තියෙනවා. ඒ අරමුණ පිළිබඳව නැවත නැවත සිහිය ඉපදෙනකොට මොකද වෙන්නේ? අර අරමුණ පිළිබඳව නිතරම Tamanට හැඟීමක් ඇති වෙන්නේ, අරමුණට යෑමට කැමැත්තත් වර්ධනය වෙනවා ස්වාමීන් වහන්සේ. එතකොට ඒ අරමුණට යන්න එක ලොකු ශක්තියක් වෙනවා මේ සිහිය කියන එක. ඒත් එක්කම දැන් අපි කියන්නේ මේ සමහර අයට මෙලෝ 100ක් නැහැ, කරන දේ දන්නෙත් නැහැ, වෙන දේ දන්නෙත් නැහැ කියලා කියන්නේ. කොහේ යනවද කියලා දන්නෙත් නැහැ. ඒ කියන්නේ සිහිය නැතිවීම නින්දා ලබන්නත් හේතුවක්. නින්දා ලබන්නත් හේතුවක් වෙනවා. මොකක් කරුණොත් කියන සිහිය නැහැ කියලානේ. සයන්ස් සිහිය ගැන දේශනා කරද්දී දැන් ඔබ වහන්සේ සඳහන් කළ මේ කාරණා වගේම මේ ඔය දේශනාවේ තියෙනවා මේ කළ දේ, කී දේ, සිතූ දේ ආවර්ජනා කර ගැනීමේ හැකියාව ලැබෙනවා කියලා. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ සයන්ස් අර දැන් හතරවෙනි ධ්‍යානයට ගියාට පස්සේ සතිය සහ උපේක්ෂාව එතන තියෙන්නේ හතරවෙනි ධ්‍යානෙදී. එතකොට ඒ සතිය සහ උපේක්ෂාව පාවිච්චි කරගෙනලු පෙර ජීවිත දකින්නේ. එහෙමයි. ඒ කියන්නේ පෙර ජීවිත පවා ආවර්ජනා කර ගැනීමේ හැකියාව ලැබෙනවා සතිය බලවත් කරගන්න. සතිය බලවත් කර ගැනීම තුළින්. එහෙමයි. ඉතින් ඒ තුල තියෙන කාර්යභාරය සානහස කොච්චරද කියලා ඉතින් අපිට එහෙමයි. ඊළඟට සානහස මට මතක් වුණා දැන් මේ අපි එක අතීතයේ අනුරාධපුරගේ ස්වාමීන් වහන්සේ නමක් ඉඳලා තියෙනවා මේ උන්වහන්සේගේ සතිය ගැන සාකච්ඡා කරද්දී ස්වාමීන් වහන්සේලාත් එක්ක. එහෙමයි. ඒ ස්වාමීන් වහන්සේලාට කියන මේ ස්වාමීන් වහන්සේ මේ මම ඉපදිලා දවස් 7කින් ඉපදිලා දවස් 7යි. මේ කොච්චර මතකද කියනනම් මේ ආවර්ජන ශක්තිය සිහිය බලවත් වෙලා මම ඉපදිලා දවස් 7කින් අම්මා මාව සිප ගන්න මේ අම්මා මගේ පපුව සිප ගන්න ඔළුව පාත් කළා කියනවා. පාත් කරනකොට අම්මගේ ඔළුවේ තියෙන සමාපිච්ච මල් වැල මගේ පපුවට වැටුණා කියනවා. එදා මට ඇතුණ කියනවා දැනීමක්, ඒ කියන්නේ රිදීමක්. එතන ඉඳලා මට කරපු දේවල්, කියපු දේවල් මගේ ජීවිතේ මතකයි කියනවා. يعني ඉපදෙන දවස් 7න් වෙච්ච සිද්ධියත් මතකයි මේ සතිය බලවත් කරගත්තට පස්සේ. එහෙම තමයි. ඇත්තට මේ සතිය බලවත් කිරීමේ ප්‍රයෝජනය අපි ස්පීමසන් වහන්සේ ওই කතාව කියනකොට මටත් ආව මේ කතාවක් මේ සිහිය දෙන වටිනාකම ගැන. නිසනස සිහිය තිබ්බොත් එයාට බොහොමත්ම ඉක්මනින් මේ නිවන් දකින්න පුළුවන් සන දැන් මේ ශාසනයේ ඇත්තටම අමාරුම දේ තමයි සිහියෙන් ඉන්න සන. සිහිය උපදවයි. ඒ කියන සනස ඒ කතාවක් හරි ලස්සන කතාවක්. දැන් එක ස්වාමීන් වහන්සේ නමක් අපවත් වෙන්න ලං වුණා. උන්වහන්සේ රහතන් වහන්සේ නමක් විදිහටම උන්වහන්සේගේ වැඩ. ස්වාමින් වහන්සේලා මිනිස්සු ඔක්කොම හිතාගෙන හිටියේ මේ හාමුදුරුවෝ රහත් කියලා. දැන් උන්වහන්සේ අපවත් වෙන්න ලං වුණ ගමන් මුළු පන්සල් වත්තම වට කරගත්ත මිනිස්සු. පන්සල් වත්තම වට කරගෙන දැන් මිනිස්සු බලන් ඉන්නවා මේ ස්වාමින් වහන්සේ පිරිනුවම් පානකොට මේ 이르දි ප්‍රාතිහාර පායි කියලා. මිනිස්සු ඔක්කොම බලන් ඉන්නවා. මේ ආශ්චර්ය බලන්න ඕනේ කියලා. රහතන් වහන්සේ නමකගේ පිරිනුවම් පෑම කියලා. ඒක ඉතින් මේ ඇතම් රහතන් වහන්සේලා රහත්
භාවයටපත් වුණාම මේ හැකියාවකුත් තියෙන රහතන් වහන්සේ ඉන්නවා. එහෙම දීර්ඝපාතිහාර නැති රහතන් වහන්සේලාත් ඉන්නවා. නමුත් අර මිනිසුන් ගිහිම ස්වාමීන් වහන්සේ තිබ්බ මේ අදහස් තිබිලා තියෙනවා. දැන් මේ ස්වාමින් වහන්සේ මේ අපවත් වෙන්න ලඟ වෙනකොට ස්වාමින් වහන්සේ නමක් ඇවිල්ලා කියනවා ස්වාමින් වහන්සේ මිනිස්සු ඇවිල්ලා ඔබ වහන්සේ මේ රහත් තන් වහන්සේ නමක් පිරිනුවම් පාන යනවා කියලා මේ කතිකාවතක් ඇති වෙලා තියෙනවා කියලා සාර පිරිනුවම් පාන ස්වාමින් වහන්සේ අපවත් වෙන ස්වාමින් වහන්සේට කිව්වා. උන්වහන්සේ ඒ වෙලාවේ කිව්වා මේ ආයුෂ්මතුන් මම රහත් නැහැ කිව්වා. උන්වහන්සේත් පුදුම වුණා. අපිත් හිතන් හිටියේ ඔබ වහන්සේ රහත් කියලානේ කියලා. ඒක බලන්න තමයි සිහිය යුතුව වැඩ කිරීමේ කොච්චරනම් තමන්ගේ බාහිර වෙනස් වීමක් සිද්ධ වෙනවද කියලා. ඊට පස්සේ කිව්වා හරි. එහෙනම් දැන් මේ ඔබ වහන්සේලා ටිකක් එළියට යන්න කිව්වා. එළියට ගිහිල්ලා විනාඩි 10යි ස්වාමීන් වහන්සේ. කිව්වා ආයි දැන් මගේ වැඩ ඉවරයි එන්නේ කිව්වා. ඒකෝ මම දැන් රහත් වුණා කිව්වා. සාර ස්වාමීන් වහන්සේ ලැබුවා. ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ මේ ඊටා කෙටි කාලෙකින් රහත් වුණා. ඒක අපිට විශ්වාස කරන්න අමාරුයි. ආයුෂ්මතුන් රහත් වෙන එක නෙමෙයි මේ ශාසනය අමාරු. සිහියෙන් ඉන්නේ කිව්වා. මම මෙතරම් කාලයක් සිහියෙන් හිටියා කිව්වා. හැම ඉරියව්වකදීම හැම ක්‍රියාවකදීම මං සිහියෙන් හිටියා කිව්වා. එතෙන් ලබාගත් අත්දැකීම තමයි සිහියෙන් ඉන්න එකයි අමාරු රහත් වෙන එක නෙමෙයි. සිහියෙන් හිටියොත් රහත් කියන අවබෝධය ලැබෙනවා. අවබෝධය ලැබෙනවා. සිහියෙන් ඉන්නකොට මොනවද වෙන්නේ ස්වාමීන් වහන්සේ? නූපං අකුසල් ඉපදෙන්න දෙන්නෙම නැහැ. සිහියෙන් ඉන්නකොට. ඒ කියන්නේ නේපක් කියන සමන්නාග දොස් අත කිව්වේ. ඒ කියන්නේ නුවණින් යුත සිහිය. නුවණින් යුත. ඒතර උපං අකුසල් තියෙනවා නම් ඒවා ප්‍රහාණය වෙනවා. ඒවා ප්‍රහාණය වුණා කියන්නේ ඒ අකුසල් උපදින්න දෙන්නෙත් නැහැ. එතකොට උපං කුසල් නූපන් කුසල් වර්ධනය කර ගන්නවා ස්වාමීන් වහන්සේ. එතකොට උපන් කුසල් වර්ධනය කරගෙන නූපන් කුසල් ඇති කරගන්නවා. ඒතර ස්වාමීන් වහන්සේ ඒ කියන්නේ ඉතින් වෙන මොකවත් නෙමෙයි මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මය වර්ධනය කරගන්න තැනට මේපත් වෙනවා කියන එක. ඒ තුලින් ඉබේටම තමන් අර පාරක යන කෙනෙක් වගේ තමයි ඉබේම පාර සකස් වෙනවා ස්වාමීන් වහන්සේ. එතකොට මේ සිහියේ තියෙන වටිනාකම එමටයි ස්වාමීන් වහන්සේ. ඒ අවශ්‍යතාවය එහි තියෙන කාර්යභාරයම බුද්ධ ශාසනය කියලා කිව්වත් අපි සාධාරණයි කියලා හිතනවා නේද ස්වාමීන් වහන්සේ. එහෙමයි මේ ඊළඟට දැන් අපි මේ බණහන පින්නතුරුත් දැන් මේක පුරුදු කරන අය දැන් ඔබ සඳහන් කළා වගේ අපේ පින්නතුන්ට තේරෙනවා ඇති ඇත්තට ප්‍රායෝගිකව මේ සිහිය වර්ධනය කරනවා කියන්නේ කොච්චර අපහසුද කියලා. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒතකොට දැන් ඔබ සඳහන් කළා ස්වාමීන් වහන්සේ කියන්නේ අර විනාඩි 10ක් ඇතුළත කියන්නේ තමන්ගේ අර සතිය තමන්ගේ නුවණ පාවිච්චි කරලා ඒ නිවන් දැක්ක කියන්නේ. එහෙමයි. එතකොට උතුමන් වහන්සේලා මේ එදිනෙදා ජීවිතේ සිහිය සමග කොච්චර කටයුතු කරලා තියෙනවද කියලා අපිට මේ හිතා ගන්න බැරි තරම් කියන ශක්තිය සම්පාදනය කරගෙන. ඇත්ත දැන් අපි තව පැත්තක් සිහිය ගැන කතා කරනකොට දැන් සමාජයේ තව වැරදි මේකක් තියෙන. ඒ කියන්නේ මේ දෙයක් අමතක වුණොත් එහෙම ඒක උක සිහිය නැහැ කියලා චෝදනා කරන ගතියක් තියෙනවා. ඒක සිහිය නැතිවීමක් නෙමෙයි නේද ස්වාමීන් වහන්සේ. අපි දැන් කියමුකෝ මොකක් හරි භාණ්ඩයක් අරගෙන යා යම් තැනක ඒක තිබ්බා. ඒ තියපු තැන යාට මතක නැහැ මොකක් හරි හේතුවක් නිසා. ඒක අපිට සිහිය නැහැ කියලා චෝදනාවක් කරන්න පුළුවන් ද ස්වාමීන් වහන්සේ? එහෙම බෑ නේද? මං හිතන විදිහට. ඒතර අර සිහිය නැහැ කියලා කියන්නේ අර වගේ මේ නුවණින් යුතු සිහියනේ. අපිට මෙතෙන්දි ගන්න වෙන ස්වාමීන් වහන්සේ නූපං අකුසල් ඉපදෙන්න දෙන්නේ නැතුව උපන් අකුසල් ප්‍රහාණය කිරීම නූපන් කුසල් උපදවා ගැනීම සහ උපන් අකුසල් වර්ධනය කර ගැනීම ආරක්ෂා කර ගැනීම. ඒක තමයි සිහිය කියලා මේ ශාසනය තුළදී අපිට ගන්න පුළුවන්කම තියෙන්නේ. ඊළඟ සානහස මම දැනගන්න කැමති මේ සතිය සහ සම්පජඤ්ඤය තුල ඇති මේ වෙනස පොඩ්ඩක් අපිට පැහැදිලි කරලා දුන්නොත් වටිනවා ස්වාමීන් වහන්සේ. එහෙමයි සානහස දැන් අපි මේ ඒ ගැන ටිකක් කතා බහ කළා අපි දැන්. එහෙමයි. මේ දැන් සතිය කියලා කියන්නේ අපි කතා කළ විදිහට අකුසල ආරම්මණයකට හිත යනකොට කුසල ආරම්මණයේ පිහිටුවන් උපකාර වෙන සිතුවිල්ල හැඟීම. එහෙමයි. එතකොට මේ සම්පජඤ්ඤ කියන්නේ අපි දැන් කතා කර විදිහට ඔබ වහන්සේ සඳහන් කළේ සිහිය සමගියේ නුවණ කියලා. නුවණ. මේ දෙක අහස පොළොව වගේ වෙනස් ස්වාමීන් වහන්සේ.
එතකොට මේ අපි මේක සායනස අපි හිතුව ආනාපාන සති භාවනා කරනවා කියලා. දැන් ආනාපාන සති භාවනාව කරද්දී කරව පින්නතුන්ට එහෙම තේරුම් ගන්න පුළුවන්. දැන් සායනස අපි අර බාහිර ආරම්භන ඔස්සේ කාම වස්තු හෝ ක්ලේශ ධර්මයන් ඔස්සේ දුවන හිත ආස්වාසේ පිහිටවනවා. ප්‍රස්වාසේ පිහිටවනවා. ආපු ආස්වාස පිහිටවනවා. ප්‍රස්වාස පිහිටවනවා. ඒ කියන්නේ සතිය පාවිච්චි කරගෙන හිත කුසල ආරම්මණේ පිහිටවනවා. මෙහෙම කුසල ආරම්මණේ හිත පිහිටුව ඉස්සරහට ගිය ශ්‍රාවකයා ඒ අරමුණ ස්වාමින්වහන්ස විදර්ශනාවට ගන්නකොට අපි කියනවා සම්පජඤ්ඤ කියලා. දැන් අපි හිතමු ස්වාමින්වහන්ස මේ වේදනාවට පස්සන පොඩ්ඩක් ගත්තොත් දැන් අපේ කායික වේදනා හට ගන්නවා අපිට. දැන් අපි කායට හිත අරගෙන කායික වේදනාවල හිත පිහිටවන්න උත්සාහ කරනවා. දැන් කායට හිත අරගෙන අපි උත්සාහ කරනවා දැන් කායික වේදනා අරමුණු කර ඉන්න උත්සාහ කරනවා. එතකොට අර ඔබ වහන්සේ කිව්ව විදිහට මේ වේදනාවල හිත පිහිටන්න සිහිය වැඩෙනවා. එතකොට මෙයාට පුළුවන් ඒ වේදනාවෙම සිහිය පිහිටුවාගෙන ඉන්න පුළුවන් මට්ටමකට හිත ගන්න. ඒක සාමාන්‍යයෙන් සතියේ රාජකාරිය. වේදනාවේ හිත පිහිටුවාගෙන ඉන්න පුළුවන් විදියට කටයුතු කළා. සම්පජඤ්ඤ කියන්නේ සාමාන්‍යයෙන් ඒ වේදනාව අනිත්‍ය වශයෙන් දකිනවා. එහෙමයි. අර ලබාගත් ඒ தত্ত্বය විමර්ශනය කිරීම විදසුන් කිරීම. එතකොට වේදනාවේ හිත පිහිටුවා ගැනීම සතිය සති චෛතසිකයේ හැඟීම ඊළඟට ඒ වේදනා සිහිය පිහිටුවාගත්ත වේදනාව අනිත්‍ය වශයෙන් දැකීම සම්පජඤ්ඤය. ඒ කියන්නේ සායනාස අපි ඉස්සෙල්ලා වේදනාව අල්ලගන්න එපයි. එහෙමයි. දැන් අපිට දැන් මේ සුර තියෙන අඹ ගෙඩියක්. දැන් මං කියනවා මේ අඹ ගෙඩිය පොඩ්ඩක් හොඳද නරකද කියලා බලන්න කියලා. එතකොට අපි ඉස්සෙල්ලා මේක අල්ලගන්න එපයි. අල්ලගෙන තමයි පෙරලන්නේ. හොඳද නරකද කියලා බලන්න. හැඩය බලන්න පුළුවන් වර්ණය ඕන එකක් බලන්න පුළුවන්. ඒ වගේ මේ අඹ ගෙඩිය අල්ලගත්තා වගේ තමයි මේ වේදනාව අල්ලගත්ත කියන්නේ. ඒක සතියේ වැඩේ. ඇත්තටම අමාරුම දේ ඒකනේ. අමාරුම දේ ඒක. අර ළඟට ගත්තට පස්සේ ඉතුරු ටික එච්චර අමාරු නෑ. ඊට පස්සේ මේ අල්ලගත්ත අඹ ගෙඩිය ඊට පස්සේ පෙරල බලනවා වගේ හොඳ නරක අල්ලගත්ත වේදනාව සතියෙන් අල්ලගත්තා. අල්ලගෙන ඉන්නවා දැන්. මොකද කරන්නේ මේක අනිත්‍යද කියලා බලනවා. මේක දුකද කියලා බලනවා. මේක අනාත්මද කියලා බලනවා. අන්න සම්පජඤ්ඤ. සායනන්ස ඕකට ලස්සන උපමාවක් අපිට ගන්න පුළුවන් මේ අපේ ගෙවල් දොරවල් වල තියෙන උපමාවකින්ම දෙයකින්ම මේ අපි දැකලා තියෙනනේ ගෙවල් වල තියෙනවා මේ පොල් ගාන මැෂිම තියෙනවා. මැෂිමනේ පොල් ගාන මේ හිරවන තියෙනවා. දැන් හිරවනේ වෙන්න මේ වගේ මේසයකට තමයි ගහන්නේ. ගැහුවට පස්සේ ওই පොල් ගෑම කියන සිද්ධිය වෙන්න නම් එක අතකට පොල් අඩලේ ගන්න ඕන. පොල් අඩලේ අරගෙන අරක ඔලුවට තියන්න ඕන. ඕන තියලා හොඳට අල්ල ගන්න ඕන. අල්ලගෙන ඊට පස්සේ මොකද වෙන්නේ කරකවන්න ඕන. එහෙමයි. එතකොට සතිය කියන්නේ පොල් අඩලේ අල්ලගත්තා වගේ. ඒ අදාළ අරමුණ අල්ල ගන්නවා. කය හරි වේදනාව හරි චිත්තය හරි ධර්මය හරි. පස්සේ නුවණින් කරන්නේ අනිත්‍ය වශයෙන් විමසනවා. දුක් වශයෙන් විමසනවා. අනාත්ම වශයෙන් විමසනවා. එහෙමයි. ඇත්තට සන්නහස ඒක නම් මේ නොතේරෙන්නේ නැහැ ඒ උපමාව මාර විදිහට ඒක දැනනවා. ඒක හොඳටම පැහැදිලි වෙනවා. එහෙමයි. එතකොට දැන් මේ පොල් අඩලේ තියන්නේ නැතුව ගෑමක් ගැන කතා කරන්න බෑ වගේ. අපි මෙච්චර වෙලා කතා කරපු සිහිය නැත්තම් සම්පජඤ්ඤයක් ගැන කතා කරන්න බෑ ස්වාමීන් වහන්සේ. يعني සිහිය තියෙන්න ඕන විදර්ශනාව කෙරෙන්නේ. ඒ නිසා කියනවා දැන් ශාසනය තුල සිහිය ඇති තැන නුවණ තියෙනවා. හැබැයි සිහිය නැති තැන නුවණ නැහැ කියනවා. මොකද සිහිය තියෙන්න ඕන සම්මා සතිය කියන එක. ඉතින් ඒ විදිහට දැන් අපි හිතුව සායනස ගොයන් කපන අවස්ථාව. දැන් ගොයන් කපන අවස්ථාවක ගොයන් කැපීම තමයි ක්‍රියාව. ගොයන් කපන්න ඉස්සෙල්ලම අපි මිටි අල්ල ගන්න ඕන. පස්සේ අරකින් කපනවා. ඒ වගේ කාය වේදනා චිත්ත ධර්ම සිහියෙන් අල්ල ගන්න ඕන. අල්ලගෙන නුවණින් විදර්ශනාවට ගන්න ඕන. ඉතින් ඒ විදිහට මේ සතිය සහ සම්පජඤ්ඤ දෙක අතර ලොකු වෙනසක් තියෙනවා. ඊළඟට සායනස හරි මේ වටින සූත්‍ර ධර්මයක් තිබ්බා. ඒ සූත්‍රයේ සඳහන් කරනවා මේ සති සම්පජඤ්ඤ නැති කෙනාට මේ ශාසනය තුල කිසි දෙයක් වැඩෙන්නේ නැහැ කියලා. ඒ කියන්නේ සායනස දැන් අපි හිතමු දැන් අපි කතා කරපු එකක් ගත්තොත් දැන්
ආනාපාන සතිය හරි නැත්තම් අසුබය හරි මේ වගේ අපි හිතමු අසුබය කියලා සවන්නාස. දැන් අසුබය තුලදී අපි කරන්නේ අසුබ කොටස් වල හිත පිහිටවනවා සති උපකාර කරගෙන. සති උපකාර කරගෙන අසුබ කොටස් වල පිහිටවනවා හිත. හිත පිහිටුවලා ඊට පස්සේ අසුබ කොටස්ම විදර්ශනාට ගන්න අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන්. දැන් යම් කිසි කෙනෙකුට මේ ශරීරවල අසුබය පිළිබඳ අදහසක් නුවණක් නැත්තම් එයාට මේ ශරීරය ගැන ආස හිතෙනවා. ශරීරය ගැන ආස හිතනවා ඊළඟට ඒ සම්බන්ධව නොකළ යුතු වැරදි වැඩ පෙළඹෙනවා. ඒ කියන්නේ මේ ශරීර සම්බන්ධව සිහිය නුවණ නැත්තම් එයාගේ ඒ සූත්‍රයේ සඳහන් කරන්නේ හිරියොත්ප්ප නැති වෙනවා කියලා. ලැජ්ජාවයි බය නැති වෙනවා. මොකද මෙයාට ඒ ශරීර සම්බන්ධව නිවැරදි සිහිනුවන නැති නිසා මේක අසුබ දෙයක් කියලා. එතකොට මේ සිහිනුවන නැති වෙනකොට හිරියොත්ප්ප නැති වෙනවා. ලැජ්ජාව සහ බය නැති වෙනකොට ඉන්ද්‍රිය සංවරය බිඳෙනවා. ඉන්ද්‍රිය සංවරය බිඳුනා කියන්නේ කාය වාක් දුස්චරිත වලට යොමු වෙනවා. කාය වාක් දුස්චරිත වලට යොමු වුණා කියන්නේ එයාට සමාධිය උපදින්නම විදියක් නැහැ. සමාධිය උපදින්න නැත්නම් යථාභූත ඥාන දර්ශනය උපදින්නේ නැහැ. යථාභූත ඥාන දර්ශනය උපදින්න නැත්නම් සායනාස සංස්කාර විශ්ේ කලකිරීම උපදින්නේ නැහැ. කලකිරීම ඉපදුන්නේ නැත්නම් විමුක්තිය සාක්ෂාත් වෙන්නේ නැහැ. ඒ සූත්‍රය සඳහන් කරනවා සති සම්පජාඤ්ඤය නැති කෙනාට එතනින් එහාට කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ. ඉතින් නිකන් මේ දන්වලක පුරුක් එකින් එක සම්බන්ධ වෙනවා තමයි වගේ තමයි. එකක් ගැලවුණොත් අර සේරම කඩා බිඳගෙන වැටෙනවා. ඒතර මේ සති සම්පජාඤ්ඤය කියන්නේ මේ ශාසනයේ හදවත වගේ අවස්ථාවක්. කියන්නේ ඒ දෙක මත තමයි හිරියොත්ප්ප, ඉන්ද්‍රිය සංවරය, පාතිමෝක්ඛ සංවරය, සම්‍යක් සමාධි, යථාභූත ඥාන දර්ශනය, නිබ්බිදා, විමුක්තිය කියන ඔක්කොම ටික ගොඩ නැගින්නේ. ඒකයි ආරෂ්ඨාංගික මාර්ගය තුලත් මේ සම්මා සතිය ප්‍රධාන අංගයක් විදියට මේ ගොනු කරලා තියෙන්නේ. එතකොට සායනාංශ දැන් මේ අපි කතා කළා දැන් සිහිය ගැන කතා කළා, නුවණ ගැන කතා කළා, මේක වර්ධනය කරගත යුතුයි කියලා අපි කතා කළා. අහන පින්තුන්ටත් ඒ අදහස ඇවිල්ලා ඇති. දැන් යම් කිසි කෙනෙක් එතකොට මෙහෙම අදහසක් ඇති කරගෙන මේ සිහිය වර්ධනය කරගන්නේ කොහොමද? උවමනා වෙති වෙච්ච කෙනා. එහෙම සවනාස දැන් මම හිතන අපේ මේ ස්වාමින් වහන්සේ ඒ පිළිබඳව යම්කිසි අපිට වැටහෙන දේශනාවක් සිද්ධ කරා ප්‍රමාණවත්. ඇත්තටම ගත ස්වාමීන් වහන්සේ දැන් මේ බුදුරජාණන් වහන්සේ මේ සතිය කියන තැනේදී ඒක වර්ධනය කරගන්න විදිහ ගැන දේශනා කරන ওই සතිපට්ඨාන සූත්‍රයේ නේද ස්වාමීන් වහන්සේ. දැන් ඒතර සතිපට්ඨාන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළා තියෙන්නේ විශේෂයෙන්ම කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව. එතකොට දැන් කායානුපස්සනාව කියලා කියන්නේ දැන් අපේ සවන්හසේගේ දේශනා කළා වගේ අර හුස්ම රැල්ල දිහා සිහියෙන් බලා සිටීම. එතකොට ආස්වාස ප්‍රස්වාස පිළිබඳ සවන්හස දැන් එතෙන්දී මේ සතිපට්ඨාන සූත්‍රයේදී ගත්තම සනසේ සිහිය ඇයි ඒ හුස්ම රැල්ල දිහා බලන් ඉන්න කිව්වේ කියන මේ කාරණාව අපි ගැඹුරින් හිතන්න ඕනේ සවන්හස. ඒ කියන්නේ දැන් මේ අපේ මේ ජීවිතය තමයි මේ හුස්ම රැල්ල කියන එක සවන්හස. ඒ කියන්නේ දැන් අපි දැන් අතපය උස්සන්නේ සවන්හස. එතකොට අපේ මේ ශරීරයේ මේ හැම තැනක්ම පිම්බිලා තියෙන්නේ. මේ හැමදේම තියෙන්නේ මේ වාතය හේතු කොටගෙන. ඔය අංගමංගානුසාරී වාතයෙන් තමයි අපි මේ අංගපසංග හෙට මෙහෙට කරන්නේ. උද්දංගම වාතය, අදෝමුඛ ඔහිම තියෙන වාතය. උඩට ගමන් කරන වාතය, යටට ගමන් කරන වාතය ඒ විදිහට කියන්නේ. ශරීරේ පුරා දුවන අංගමංගානුසාරී වාතය. එහෙම තියෙනවා. එතකොට අර ආස්වාස ප්‍රස්වාස කියලත් ඒ වාතය. එතකොට හුස්ම ගැනීම, හුස්ම හෙලීම. එතකොට ඒ තුල ස්වාමින් වහන්සේ ඒ හුස්ම රැල්ල දිහා බලාගෙන සිටීම. ඒකට සිහිය කියලා කියන ඒ තුලින් අපේ සිහිය වර්ධනය වෙනවා ස්වාමීන් වහන්සේ. කියන අපේ ශරීරය පිළිබඳව සිහිය ඇති වෙනවා. ඒත් එක්ක මේ ශරීරයේ ඇති ඉරියව් පිළිබඳව දැන් ඊයමේදී ඒමේදී සිහියෙන් වාසය කිරීම ස්වාමීන්. ඒක නසනස ගොඩක් වටිනවා. මොකද දැන් ඉරියාපත පබ්බේදී මේ දැන් අපි මොනවා හරි ඉරියව්වක ඉන්නේ දවස. එහෙමයි.
ඒ කියන්නේ අර දැන් ආනාපානෙටත් වඩාගෙන ආස්වාස් ප්‍රස්වාසයේ නිතරම අපිට දැනුණාට සායනාස දැන් ඒක දැනගන්න පුළුවන් වුණාට අවධානය යොමු කළා අපිට ආනාපාන සති භාවනාව හිතගෙන කරන්න බෑනේ. එහෙමයි. ඒක අර තියෙනෝනේ යම්කිසි වැඩ පිළිවෙලා. එහෙම සාන. මොකද ඉරියාපත භාවනාවේදී නම් අපි හැම වෙලේම මොකක් හරි ඉරියව්වක තමයි කක්කරි ඉන්නේ. ඉරියව්වකින් ඉන්න සාන. ඇත්ත. එතකොට ඒ වෙලාවෙත් අපි සිහියෙන් ඉන්න ඕනේ සාන. එතකොට මේ සිහිය වර්ධනය කරගන්නවා කියලා මේ හැම එකක්ම කරන දිහා බලන් ඉන්නවා කියන එක නෙමෙයි නේ සානස්. එතකොට මේ නේපක්කේන සමන්නාගතෝ සති කියන්නේ නුවණින් යුත සිහිය. එහෙමයි සායනාස. කෙනෙක්ට තරක් කරන්න පුළුවන් එහෙනම් කරන ඉරියව්වෙම ඉන්න එකමද සිහිය කිව්වහම හොරකම් කරන එකත් මේ ඒක නත් අවධානය කරන්නේ. ඔව් ඒක අපි ඉදිරියට කතා කරන්න පුළුවන් එක මිච්ඡා සතිය. මිච්ඡා සතිය එහෙමයි සායනාස. ඒතර සම්මා සතිය මිච්ඡා සතිය අපි තේරුම් ගන්නට ඕනේ. ඒතර ඒ යෑමේදී ඊමේදී ඉදිරියේ බැලීමේදී පිටුපස බැලීමේදී ඔය සතිපට්ඨාන සූත්‍රයේදී නිසානස විග්‍රහ කරනවානේ. එතකොට ආහාර ගැනීමේදී කතා බහ කිරීමේදී මේ හැම තැනදීම අපිට මේ ඒ අදාළ ඒ ඉරියව්ව පැවැත්වීම තුළින් අපි සිහියෙන් ඒ ඉරියව්ව පවත්වනවා. ඒතකොට සිහියෙන් ඒ ඉරියව්ව පවත්වනකොට ස්වාමින් වහන්සේ අපේ සතියයි වර්ධනය වෙන්නේ. දැන් අපි කියමුකෝ උදාහරණයක් විදිහට අපි වෙනදා යෑමේදී ගමන් කිරීමේදී අපි ඉරියව්ව ගැන අපි අවධානය යොමු කරේ නැහැ කියලා. කොහේ හරි දෙයක් ගැන හිත හිත යන්නේ. එහෙමයි හිත යන්නේ. එතකොට එකක් තමයි ඒකෙන් අකුසල් සිතුවිලි කුසල් සිතුවිලි ගැන අවබෝධයක් නැති වෙනවා සාමාන්‍යයෙන්. ඒ වගේම තමයි මේ යන ගමන පිළිබඳ අවබෝධයක් උන සමහර අය ගිහිල්ලා ගල් වල හැප්පෙනවා. ඉතින් අපි මේ සාමාන්‍ය යම් දේවල් ගත්තාම යන ගමන සමහරලාට පටන් ගන්නව අරමුණු කරගෙන මම මේ ගමන යනවා කියලා. ඒ පස්සේ මගක් දුරට ගියාම මතක නැහැ කොහෙද යන්නේ කියලා. ඒක මේ එක අම්ම කෙනෙක් උදේ දැන් ගේ වටේ ඇවිදිනවලු. එහෙමයි. ඉතින් පුතා ඇහවලු අම්මේ මොනවද හොයන්නේ? ඒක තමයි මම මේ බැලුවේ හොයන්නේ මොකද්ද කියලා. එහෙමයි. ඒකට අර තමන් අර පවත්තන ඉරියව්ව ගැන අරමුණක් නැති වුනහම තමයි සවනස් ඒ වගේ සිද්ධ වෙන්නේ. එහෙමයි. ඒතකොට බලන සවනස් එතකොට ඉරියව් පැවැත්වීමේදී අපි තුල ඒ ගැන අවබෝධයක් ඇතුව කරනවා නම් සිහියෙන් අපිට එකක් තමයි හානිදායක තත්වයන් මඩපවත්වා ගන්න පුළුවන් එකක්. අනිත් එක තමන්ගේ සිහියයි සවනස් වර්ධනය වෙන්නේ. දැන් අපි මේ සිහිය අපි කියමු දැන් අද අපි කියමු දැන් මුලින්ම අමාරුයි සවනස්. දැන් මෙහෙම කරන්න බැරිද සායනාස? දැන් ඔන්න දැන් මම වාඩුල ඉන්නවා. එහෙමයි. මම දැන් වාඩුල ඉන්නවා කියලා කියන්නේ දැන් අර බාහිර ලෝකෙට දුවන හිත මේ පැත්තට දාගෙන අවධානය යොමු කරගෙන මම දැන් වාඩුල ඉන්නවා කියන වගේ අවධානයෙන් ඒ ගැන හැඟීමෙන් ඉන්නවා. ඊළඟට මේ ඒක සායනාස මෙහෙම දෙයක්ද දැන් ඔය දැන් සමහර අය මම ලස්සනයි කියලා හිතන කට්ටිය ඉන්නේ. එහෙමයි. දැන් එයාලා වාඩුල හිටියත් එයාලට හිතේ හැමතිස්සෙම වැඩ කරනවා මම ලස්සන කෙනෙක් වගේ අදහසක්. එහෙමයි. කියන්නේ ඒ ලස්සන ගැන අදහසක් තියෙනවා. ඒ වගේ මේ කය ගැන අර වගේම හැඟීමකින් ඉන්නත් පුළුවන් ඇති එහෙනම්. එහෙමයි. ඉදිරියට සනස ඒක මිච්ඡා සතියක් නේද සවනස් එතකොට. එතකොට තමයි ලස්සනයි කියලා හිතාගෙන ඉන්නවා. එහෙම මං කිව්වේ ඒ කියන්නේ දැන් අන්න ඒ වගේ දැන් ලස්සන කෙනා හැමතිස්සෙම නැගිටින්නෙත් ඒ වගේ හැඟීමකින්. මම ලස්සන කෙනෙක් වාඩි වෙන්නේ ලස්සන කෙනෙක් වගේ හැඟීමකින්. ගමන් බිමන් යන්නේ ලස්සන කෙනෙක් වගේ හැඟීමකින්. බලන්නේ කියන්නේ ලස්සනයි කියන වගේ හැඟීමකින්. තමන්ගේ ඇතුළේ එහෙම හැඟීමක්. දැන් ඒ වගේ ඔබ වහන්සේ කියන්නේ ඇතුළේ ඒ ලස්සනයි කියන හැඟීම නෙමෙයි මේ සතිය කියන එක පිහිටුවාගෙන කියන අපිට වාඩි වෙලා සිහියෙන් අර වගේ ඉන්න පුළුවන්. එහෙමයි සවනස්. එහෙමයි. ලස්සනයි කියන අදහස නෙමෙයි කය ගැන සිහියෙන් හැඟීමෙන් අවධානයෙන් ඉන්න පුළුවන්. සවනස්. එතකොට අර තමන්ගේ අර ඉරියව්ව ගැන අවබෝධයක් වෙනකොට ස්වාමීන් වහන්සේ තමන්ගේ ඉරියව්ව බොහොම පිළිවෙලට පවත්වන්න. එහෙමයි. ඒක හේතුවක් වෙනවා. දැන් අපිට ස්වාමීන් වහන්සේ විදිහට අපිට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවනේ සිවුරු පෙරවීමේදී හැඳීමේදී වාඩිවීමේදී අපි සිවුර දැන් තැනක වාඩි වෙනවා නම් අපිට නිතරම සිහිය තියෙන්න ඕනි අපේ සිවුර පිළිවෙලකට තියාගෙන වාඩි වෙන්න. එහෙමයි. ඒක ස්වාමීන් වහන්සේ අර තමන්ගේ ඉරියව්ව ගැන අවබෝධයක් නැතුණා. මම දැන් මේ වාඩි වෙන්න යන්නේ. මම වාඩි වුණා කියන මේ හැඟීම නැති වුණාම අපිට ඒ ගැන සිහියක් නැති වුණු ස්වාමීන් වහන්සේ අපි කොහොම වාඩි වෙද කියලා දන්නෙත් නැහැ. කොහොම ඉදීද කියලා දන්නෙත් නැහැ. එහෙමයි. ඒතකොට මම දැන් කතා කරනවා. දැන් මම කතා කරනවා කියන මේ සිහිය නැති වුණොත් එහෙම ඒ කියන්නේ දැන් ඉබේ ඔහේ කතා වෙනවා. නමුත් මොනවද කතා කරන්න කියලා අවබෝධයක් එන්නේ නැහැ.
ඒතකොට ඒත් එක්කම සනස කතා කිරීමේදී ඉඳ ගැනීමේදී යෑමේදී ඊමේදී මේ ඉරියව්ව පවත්වා ගන්නවා කියන පළවෙනිම දේ තමයි ස්වාමීන් වහන්සේ අර හිතේ විසිරු භාවය නැති කරනවා ස්වාමීන් වහන්සේ. එහෙමයි. දැන් අපි කියමුකෝ දැන් ඔය විශේෂයෙන්ම මේ සක්මන් භාවනාවේදී දැන් අපි මේ බාහිර ලෝකයක් එක්ක මේ හිත නොයෙක් අරමුණු කරා යනවා ස්වාමීන් වහන්සේ. එතකොට අර ඒ භාවනාවෙන් කරන්නේ ඒ ලෝකෙටම විහිදී යන හිත එක අරමුණු ගන්නවා ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ ඇවිදීමේ මේ වේදනාව විඳ විඳ ඇවිදිනවා. එතෙන්ට එයාගේ මේ අරමුණ නැන් වෙනවා කියන අර අනිත් සේරම සිතුවිලි නෑ. දැන් උදාහරණයක් ගත්තාම දැන් ගත්තම සවන්හස දැන් අපේකම දැන් අපි මේ ඇවිදින ඉරියව් අපි ඉඳන් ඉන්න ඉරියව්ව ගැන අපි අවබෝධයෙන් දකිනවා කියලා. ඒ ගැන සිහිය උපදවා ගන්නවා කියලා. ඒ සිහිය උපදවාගෙන ඉන්නවා කියන්නේ සවන්හස අකුසලයන් වලට වෙනත් අර සිතුවිලි වලට ඉන්න ඉඩක් නෑ. ඉඩක් නෑ. නේ සවන්හස. එතකොට අර මේක නිකන් අර එක පාරක් විතරක් කපලා ඒ පාරේ එකම මේ එකම මිනිස්සෙකුට එන්න පුළුවන් එහෙම නැත්නම් එකම වතුර පාරකට එන්න පුළුවන් වගේ එහෙම සකස් කරගෙන එකම අරමුණකට හිත අරගන්නකොට ස්වාමීන් වහන්සේට එකම අරමුණේ ඉන්නකොට ඒ සිහිය ඇති වුනහම අර බාහිර නිකන් අර අපි කියන්නේ එහෙ මෙහෙ යන අරමුණු වෙන්නේ නැහැ. කොහොසයන්ස මේ හිතට එක මොහොතක අරමුණු කරන්න පුළුවන් එකයිනේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. දැන් ඔය සතිමත් භාවයෙන් දැන් දෙපාවල වේදනා පිළිබඳව අරමුණු කරන හිතට ඒ වෙලාවට වෙන එකක් අරමුණු කරගන්න බෑ නේ සායනස. සායනස 100 කියන්නේ අර අපි දැන් අර ඉරියව්වක් ගැන හිතනවා නම් එකම විදිහේ අර අරමුණු එක ළඟ උපදවා ගැනීමක් තමයි සිද්ධ වෙන්නේ. එහෙමයි. එතකොට ඒක නිකන් සන්තතියක් නේ සනස ගලා යෑමක් වගේ. ඒතර ගලා යෑමක් තමයි තියෙන්නේ එතන. ඒතකොට ඒ විදිහට අර තමන් පවත්තන අරමුණු පිළිබඳව යම් කෙනෙක්ට සිහිය උපදවා ගන්න පුළුවන් නම් ඒකට තමයි එහෙම තමයි අපි සිහිය උපදවා ගන්න. මොකද එහෙම කරේ නැත්තම් සමහරවිට එක දිගට යා ඒ අරමුණු ඒ ඉරියව් පිළිබඳව යා සිහිය උපදවා ගන්නකොට එයාට ඒක අන්තිමේදී සනන්සේ සිහිය ඉබේටම ඇති වෙනවා. ඉබේටම සකස් වෙනවා. එතකොට දැන් ඔබ වහන්සේ ඉස්සෙල්ලා සඳහන් කළේ අර අපි අර ඉදිරියට යනකොට ආපස්සට යනකොට නුවණින් යන්න ඕනේ කියලා. එතකොට සායනාස එතකොට එවැනි අවස්ථාවවලදී අපි අර චිත්ත ක්‍රියාවේ ධාතු උදාගන්න උකට. එහෙමයි. එතකොට ඒක නුවණ එකතු වීමක්ද? සායනාස දැන් ඒ කියන්නේ දැන් අපි දැන් ඉදිරියට යනවා කියලා. එහෙමයි. ඉදිරියට යනකොට දැන් කය ගැන අවධානය ඉදිරියට යනවා. එහෙමයි. ඒක මූලිකව මුල් අවස්ථාවේ එහෙම පුරුදු වෙනවා. එහෙමයි. එතකොට ඒ ඉදිරියට යන්නේ කොහොමද මේක? එහෙමයි. අර හිත හේතුල උපදින අර චිත්තක්‍රිය වායෝ ධාතුව හේතු වෙලා මේ විදිහට අතපය ඉස්සරහට යනවා කියලා එහෙම කිරීම තුලද නුවණ එකතු කිරීම එහෙමයි එයත් සංහංශ නුවණ එහෙමයි එතකොට අර ඔබ වහන්සේ සඳහන් කළ අර නේපක්කයි කියන්නේ එහෙමයි නේපක් කියන සමන්නාගත සති එතකොට දැන් කය ගැන ඉරියව් ගැන අවධානයෙන් يعني සිහියෙන් වාසය කරන ගමන් මේ ඉරියව් පවත්තන්නේ මමද නැත්නම් මේක වෙනත් දෙයක් හේතු වෙලා සිද්ධ වෙනවද කියලා يعني චිත්තක්‍රිය වායු දාතිය හේතු වෙලා මේක හේතු වල සකස් වීම ගැන අවබෝධයෙන් එතකොට තමයි අර නේපක්ක කියන නුවණ එකතු වෙන්නේ එහෙමයි සායනස් එතකොට මේ වගේ මේ සතිපට්ඨාන සූත්‍රයේ සායනස් ඉරියාපත පබ්බේ කියලා දේශනා කරනවා ඒත් එක්කම ඔය පටික්කුල මානසිකාරය සායනස් දැන් ඔය නවසීවතිකය වගේ ගත්තාම ශරීරයේ අසුභය පිළිබඳව මෙනෙහි කිරීම ඒ වගේ මේ ශරීරයේ ඇති දෙතිස් කුණුපය ගැන මෙනෙහි කිරීම නවසීවිතිකය ගත්තාම අර මරණයටපත් වීම තනින් ඉඳන් අර උද්දුමාතික විනීලක විපුබ්බක ওই විදිහට ඒ විදිහට මෙනෙහි කිරීම සතිය වර්ධනය වෙන සාවනාසය. එතකොට එහෙම අපි සතිය වර්ධනය කරගත යුතු වෙනවා. ඒත් එක්සනස් මේ වේදනානුපස්සනාව පිළිබඳව කතා කරාට පස්සේ මේ චිත්තානුපස්සනාව ගැන කතා කරනකොට මේ සරාගසිත සරාග හිතක් විදිහට දකින්න සානස. ඒක දැකීමේ තියෙන වටිනාකම මොකක්ද කියලා අපි තේරුම් ගත්තොත් දැන් සරාග හිතක් කියලා දැක්කම ඒක ප්‍රහාණය කරන්න අපිට ඒක උපකාර වෙනවා සානස. දැන් අපේ හිතේ කාම අරමුණක් සිතුවිල්ලක් ආවට පස්සේ ඒක කාම අරමුණක් කියලා දැන නොගැනීම මත අපිට ලොකු හානි වෙන්න පුළුවන් සානස. එහෙම නැතුණාම තමයි
මේ අපි විවිධ අකුසලයන් වලට යොමු වෙන්නේ. ඒකට කාම අරමුණ සරාගසිතක් දැන් මට ඇති වුණා කියලා දකින්න පුළුවන්කම තියෙන අර හිත දිහා බලන් ඉන්න කෙනා. අවධානයෙන් ඉන්න කෙනා. අවධානයෙන් ඉන්න කෙනාට සාහනස. ඒතර එහෙම වුණාම යාට ඒක දිහා බලලා ඒක ප්‍රහාණය කරන්න ඒක ප්‍රධානම හේතුවක් වෙනවා සාහනස. අර සාහනසිකව වගේ මොකද්ද මේ සතියයි සම්පජඤ්ඤයයි. එහෙමයි. ඒතර සතිය තිබ්බොත් තමයි කාම අරමුණක් කියලා ඒක අල්ලගන්න පුළුවන් වෙන්නේ. සම්පජඤ්ඤය තුළින් ඒක අනිත්‍ය දුක්ඛ අනාත්ම විදිහට විදර්ශනට ගන්නවා සාහනස. එතකොට සරාගසිත විදිහට දකින්න පුළුවන්. මේ විතරාගසිත සාහනස දැන් මේ මා තුළ තියෙන විතරාගී සිතක් දැන් තියෙන කියලා එහෙම දකින්න පුළුවන්කම තියෙන අර සිහිය මේ සිතේ වර්ධනය වුණාට පස්සේ. ඒ විදිහට සාමනහස අපිට මේ සිහිය වර්ධනය කරගන්න පුළුවන්කමක් තියෙනවා. ඒ වගේම මේ ධම්මානුපස්සනාව ස්වාමීන් වහන්සේ. ඒතකොට පංච නීවරණ පිළිබඳව ඒ දැකීම මේ පංච නීවරණ හටගත්න අවස්ථාවක පංච නීවරණයන් කියලා දැනීම ඒ පිළිබඳව අවබෝධය ඇති කර ගැනීම. ඒකත් ස්වාමීන් වහන්සේ දැන් මගේ හිතේ කාමච්ඡන්දයක් ඇති වුණා. දැන් ද්වේෂ සහගත ව්‍යාපාදය ඇති වුණා. උද්දච්ච කුක්කුච්ච ඇති වුණා. දැන් සමහර නොසන්සුන්තාවය ඇති වෙන සාහනස. දැන් ඔය නොසන්සුන්තාවය හටගත්තට පස්සේ හිත වික්ෂිප්තයි. ඒ වෙලාවේ කරන දේ හිතා ගන්න බෑ. කරන දේ හිතා ගන්න බෑ. ඒ වුණාම අර තමන්ට තමන් කරන දේ හිතා ගන්න බැරුව නිකන් අපි කියන්නේ මේ අන්ධ භූත වුණ ස්වභාවයක් කියලා. එහෙමයි සන්න. මුලා සිහියක් වගේ එතකොට. එහෙමයි. එහෙම වෙන්න හේතුව ඇයි? දැන් මගේ හිතේ උද්දච්චය ඇති වෙලා තියෙනවා. ඒක අකුසලයක් කියලා දකින්න සිහිය ඇති වුණාම සවනංශ ඒක අකුසලයක් කියන හැඟීම ඇති වුණාම යාට ඒක ප්‍රහාණය කරන්න ඒක ලොකු උපකාරයක් වෙනවා. ඒ විදිහට පංච නීවරණ ගැන අවබෝධයෙන් දැකීම, පංචස්කන්ධ පිළිබඳව, ද්වාදස ආයතන පිළිබඳව, සප්ත බොජ්ජංග, ඒ වගේම චතුරාර්ය සත්‍ය පිළිබඳව මේ මෙනෙහි කිරීම, ඒ ගැන සිහිය මතක් කර දීම, ඒ දේවල් ස්පර්ශ කිරීම, ඒ ගැන අවබෝධය ඇති කරගෙන ඒ නැවත නැවත විමර්ශනය කිරීම, සම්මර්ෂණය කිරීම තුලින් අපිට සිහිය උපදවා ගන්න පුළුවන් අර කියන නේපක් කියන සමානාගත සති කියන තැනට යන්න පුළුවන් සාමනාස. මේ ධර්මතාවයන් ගැන හරියට විමසනවා කියන්නේ අපිට අර නේපක් කියන සමානාගත නුවණින් යුතු සිහිය අපිට පුදවා ගන්න පුළුවන්. ඒ කියන්නේ සායනස මේ කමටහන් 21 මේ සතිපට්ඨාන දේශනාව කියනවා. ඒ කියන්නේ මේ අපිට මේ ඒ කියන්නේ විසඳුම් රාශියක් මෙතන තියෙනවා සිහිය උපදව ගන්න. එහෙම සනස බුදුරජාණන් වහන්සේ මේ විනයලකේ සතිමා කියලා මේ දේශනාව කියන්නේ මේ සතියෙන් සිටීම නේද? සතිපට්ඨානය කියන්නේ ඒකනේ ස්වාමීන් වහන්සේ. සිහිය පිහිටුවා ගැනීම. ඒතකොට මේ සතිය වර්ධනය කරන්න බුදුරජාණන් වහන්සේ සතිපට්ඨාන දේශනා කළා තියෙනවා. ඒ කියන්නේ සායනංශ දැන් ඔය ඔබ සඳහන් කළ විදිහට අසුබේ තුල ඉස්සරහට ගිහිල්ලා ආනාපානයේ තුල ඉස්සරහට ගිහිල්ලා දැන් අර තියෙන සායනංශ සමුදය ධම්මානුපස්සී වය ධම්මානුපස්සී කියන විදිහට ඒ කියන්නේ ඒ දැන් කය නම් ඒ කය හේතුන් නිසා ඇති වෙච්ච එක හේතු නැති කා නිරුද්ධ වෙලා යනවා කියලා. ඒ කියන්නේ ඒ වගේ මට්ටම් වලට ගියාමනේ අපි කියන්නේ සිහිය පිහිටුවා ගත්ත කියලා. එතකොට ඒ විදිහේ தත්වයකට එවැනි සිහිය පිහිටුවා ගැනීමකට එන්න මාර්ග රාශියක් මෙතන තියෙනවා කෙනෙකුට කැමති එකක් තෝරගෙන එහෙමයි සමහරවිට මේ මාර්ගයේ ගමන් කරලා තමන්ගේ සිහිය දියුණු කරගන්න පුළුවන් මේකෙන්. එහෙම සානස. මම මේ ඊළඟට දැනගන්න කැමති අපේ ස්වාමින් වහන්සේගෙන් මේ ගිහි ජීවිතයට මේ සතිය උපදවා ගැනීමෙන් ලැබෙන ප්‍රයෝජන ස්වාමින් වහන්සේ මොන වගේද අපිට අනුකම්පාවෙන් පහදන්න. එහෙමයි. මේ ඔය දේශනාවේ තියෙන සායනස් හරි වටින සූත්‍රයක්. ඒ කියන්නේ මේ සිහිය පිහිටුවා ගැනීම තුල වෙන ලොකු මේ යහපතක්. යම්බපාලි සූත්‍රය. මේ සූත්‍රයේ දවසක් මේ ආනන්දයන් වහන්සේ සංඝාවාස ඉන්නවා. ආනන්දයන් වහන්සේ සංඝාවාස වැඩ ඉන්නකොට සාරිපුත්තයන් වහන්සේ දුර ඉඳලා වඩිනවා. ගමනක් ගිහලා කොහේ හරි. පස්සේ සාරිපුත්තයන් වහන්සේ මේ සංඝාවාසයට ආවට පස්සේ වැඩියට පස්සේ ආනන්දයන් වහන්සේ අහනවා ස්වාමීනි මේ ඔබ වහන්සේගේ මේ ස්වභාවය හරිව ප්‍රසන්නයි කියනවා. වර්ණ සෞන්දර්ය යුක්තයි කියනවා. මේ විදිහට ටිකක් විස්තර කරලා මේ ඔබ වහන්සේ මොන වගේ විහරණයකින්ද මේ කාලේ ඉන්නේ කියලා අහනවා. එතකොට
සාරිපුත්තයන් වහන්සේ දේශනා කරනවා මේ ඇවැත්නි ආනන්දවම කායානුපස්සන සතිපට්ඨාන තුළ වාසය කරන්නේ. මේ දවස්වල වේදනානුපස්සන සතිපට්ඨාන තුළ වාසය කරන්නේ. චිත්තානුපස්සන සතිපට්ඨානේ ධම්මානුපස්සන සතිපට්ඨාන තුළ වාසය කරන්නේ. එතකොට මට ওই සූත්‍රය බලද්දී හිතුනේ කෙනෙක් මේ සතර සතිපට්ඨාන තුළ ඉන්නවනම් එයා හරිම ප්‍රසන්නයි. දැන් අපේ නිවෙස් වල ඉන්න අපේ පින්නතුන්ට එහෙම ඇත්තටම තමන් එක්ක එකට ඉන්න කෙනේ සතිපට්ඨානේ වඩනවා නම් එයාගේ ලක්ෂණ තියෙන්න ඕන. කියන්නේ සාරේ දැන් කායානුපස්සනාව වඩද්දී අවිද්‍යා දෝමනස් ආදී දුරු වෙනවනේ සායනහංශ. ශෝක පරිදේව දුරු වෙනවා. ඒතරට කොහොමද ඒතර ප්‍රසන්න චරිතයන් ඉන්නේ? වේදනානුපස්සනාව වඩද්දිත් එහෙමයි. සිහියෙන් නුවණෙන් වීරයෙන් ආතාපි සම්පජාන සතිමාවිනේ ලෝකයෙන් විතර කටයුතු කරද්දී වේදනානුපස්සනාව තුළ වෙන්නේත් අවිජ්ජා දෝමනස් ආදී ශෝක පරිදේව දුක් දෝමනස් ආදී ප්‍රහාණය වෙනවා. චිත්තානුපස්සනාව ධම්මානුපස්සනාව තුළ ඕක සිද්ධ වෙන්නේ. එතකොට යම් කිසි කෙනෙක් මේ වනහන පින්නතුන් අතර ඉන්නව නම් යමෙක් සතිපට්ඨානය වඩන හොඳට. එයාට සතිපට්ඨානය වැඩිලා නම් සාහිණහංශ. සාරිපුත්තයන් වහන්සේගේ ලක්ෂණ තියෙන්න ඕන. එන ආනන්දයන් එන ඇත්තටම අපි හැමතිස්සෙම අපිට අනිත් අය පේන එක ගැන අපි හිතනවානේ සාහිණහංශ. ඇත්තට අපි අනිත් අයට කොහොම පේනවද? ඒ ගැන හිතන්නේ නැහැ. ඒ ගැන හිතෙන්නේ නැහැ අපිට ඇත්තටම. ඇත්තටම සතිපට්ඨානෙ Tamanට වැඩුණා නම් ඒ කියන්නේ සතිපට්ඨානෙ Tamanට වැඩුණා නම් මේ අනිත් අයට Taman පේන්නේ මේ ප්‍රසන්න විදියට. සතිපට්ඨානෙ නොවැඩුණොත් තමයි අඬන්නේ. වැළපෙන්නේ, කංකිඳිරි ගන්නන්නේ, මැසිවිලි කියන්නේ, රණ්ඩු කරන්නේ. මොකද සතිපට්ඨානෙ වැඩුණු දැන් සංඝයා වහන්සේලා ගත්තොත් මේ ශාසනය තුල අපි අතීතයෙන් කමු. උන්වහන්සේලා සායන හරිම සමගීනේ. සමගී, සුහදශීලී, වාද විවාද නැහැ. එන හරිම මේ දැන් මහතුරුන් වහන්සේලාගේ ජීවිතය එහෙම ගත්තට පස්සේ දැන් උදාහරණයක් ගත්තොත් සායනස දැන් විශාකාගේ ජීවිතය, විශාකා සිටු දේවිය සහ ඒ ස්වාමියා මිගාර. ඒ දෙනක පෞල් ජීවිතය හරි සාර්ථකයි. ඊළඟට අපේ මේ අනේපිට සිටුතුමා සහ එතුමාගේ භාර්යාව. මේ කවදාවත් රණ්ඩුවක් වෙලා තියෙනවා කියලා අපට ආරංචි වෙලා නැහැනේ. ඒ කියන්නේ සතිපට්ඨානේ වැඩිච්ච අය එතකොට ඇත්තටම ගෘහස්ත ජීවිතේ සාර්ථක කරගන්න ගෘහස්ත ජීවිතය කියන්නේ ආර්ථික ප්‍රශ්න තිබ්බා, සමාජීය ප්‍රශ්න තිබ්බත්, දරුවන්ගේ ප්‍රශ්න තිබ්බත් ඒ ප්‍රශ්න හමුවේ ශෝක පරිදේව දුක්ඛ දෝමනස නැතුව ජීවිතේ අරගෙන යන්න. මේ සතිපට්ඨානය වර්ධනය කිරීම කියන එක සායනාංශය. කියන්නේ සතිපට්ඨානේ මේ පැත්තේ වැඩනකොට අනිත් පැත්තේ ශෝක පරිදේව දුක් දෝමනස් නැති වෙනවා. මැසිවිලි කංකෙදිරි ගෑම ඔක්කොම නැති වෙනවා. රාග දේශ මොහ ආදී නැති වෙනවා. ඒතර හරිම ඕනම කෙනෙක් එක ජීවත් වෙන්න පුළුවන් චරිතයක් මතුවෙන්නේ එතන. මේ පැත්තෙන් සතුට සොම්නස එහෙම වර්ධනය කියන්නේ දැන් ඔබ වහන්සේ ඉස්සෙල්ලා කිව්වේ සතිය වැඩිම තුර සමාධිය වැඩෙනවා කියලා. එහෙමයි. එතකොට සමාධිය වැඩෙන කෙනාට අනිවාර්යෙන් ප්‍රීති සුඛ ආදී තියෙනවානේ. එහෙමයි. එතකොට මේ යම් කිසි කෙනෙක් ඇත්තටම මේ සතිපට්ඨානයේ තුල සිහිය නුවණ වර්ධනය කරනවා නම් අනිවාර්යයෙන්ම යාගේ ජීවිතයේ ශෝක පරිදේ දුක් දෝමනස් නැති වෙලා ලෝභ දේශ මොහ ආදී නැති වෙලා අපේ සාරිපුත්තයන් වහන්සේ සඳහන් කළ විදිහට හරිම ප්‍රසාද ජනක චරිතයක් වෙනවා. ඊළඟට සායනස් මෙහෙම දෙයක්ත් වෙනවා. දැන් අපි කතා කළේ දැන් කායानुපස්සනා, වේදනානුපස්සනා තුල ඉස්සරහට ගිහිල්ලා අපි අර සමුදය වය කියන්නේ මේ අනිත්‍ය ස්වභාවය දකින්නවා කියලා. දැන් අපිට අපේ ජීවිතවල දැන් සමහර අය ඉන්නවා හරි මාන්නක්කාරයි. එහෙමයි. නිහතමානී නැහැ. يعني මාන්නක්කාර වෙනවා කියන්නේ මේ කාය වේදනා චිත්ත ධර්මයන්ගේ ඇතිවීම නැතිවීම නොදැකීම තුළ ඇති වෙන දෙයක් සායනහංශ. දැන් අපි කෙනෙකුට රූප මදේ තියෙනවා කියලා. දැන් රූපෙන් මාන්නයක් යාර තියෙනවා. ඇයි යාට මේ මාන්නේ තියෙන්නේ? යාට මේ අසුබේ වැඩිනේ නැහැ කායනුපස්සනාව තුළ. ඒක වැඩුණා නම් එයාගේ රූප මාන්නේ නැති වෙනවා. ඒ විදිහට මේ අපි හිතුව කෙනෙකුට තියෙන සැප සම්පත් ගැන මාන්නයක් තියෙනවා කියලා. හැබැයි මෙයා වේදනානුපස්සනාව වැඩුවා නම් මෙයා දන්න මේ සැප සම්පත් තුළ උපදින වේදනාවත් අනිත්‍ය ස්වභාවයටපත් වෙනවා. ඒ වගේ සායනංශ කෙනෙක් ඊටාම නිහතමානී වෙන්න. නිහතමානී වෙන ගොඩාක් බලපාන කාරණාවක් තමයි මේ සතිපට්ඨානේ භාවිතා කිරීම. يعني මේ කාය වේදනා චිත්ත ධර්මයන්ගේ ඇතිවීම නැතිවීම දකින්න මට්ටමට මේ කරගෙන ගියාට පස්සේ මේ හැම දෙයකම අනිත්‍ය ස්වභාවය ප්‍රකට වෙනකොට මෙයාගේ ජීවිතේ පහතට වැටෙනවා. සානස ජීවිතේ ප්‍රයෝජන ගැන කතා කරන සානස මට එකක් මතක් වුණා. ඔය සතිපට්ඨාන සූත්‍රයේ දේශනා කෙරෙම නේ සානස අර
ගමක් කුරු රට එහෙමයි ගමක් නේද සානස මේ ගම්බැසියෝ මුල් කරගත්ත දේශනාවක්. කොච්චර වටිනවද නේද? එතකොට ගමක්ම සූපත් භාවයට පත්වීමක් ගැන කතා කරන්නේ. එහෙමයි. ඒ වගේ මේ අපේ ගිහි පින්වතුන්ට මේ විශාල මේ ගෘහස්ත ජීවිතේ සාර්ථක කරගන්නට උපකාර වෙනවා මේ කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව තුළ හිත පුරුදු කිරීම. ඊළඟට සායනංශ අපේ වෙලාවිත්ම යනවා. දැන් අවසාන වශයෙන් ඔබ වහන්සේගෙන් අහන්න අදහසක් ඇති වුණා මේ දැන් සම්මා සතිය ගැන ගොඩක් කතා කළා අපි. මේ අපේ පින්නතුන්ට මිච්ඡා සතිය ගැනත් පොඩ්ඩක් විග්‍රහයක් කළොත් හොඳයි කියලා හිතුණා. එහෙනම් සානහස මේ ඇත්තට මේ මිච්ඡා සති සහ සම්මා සති කියලා දෙකක් තියෙනවා සානහස. එතකොට මේ බහුතරයක් දෙනා තුළ වැඩෙන්නේ මිච්ඡා සතිය. මිච්ඡා සතිය වැඩෙනවා කියන්නේ මිච්ඡා වැඩි සහගත දේවල් තමයි සිද්ධ වෙන්නේ. එතකොට මේ මිච්ඡා සතිය කියන්නේ දැන් උදාහරණයක් ගත්තාම යම් කිසි විදිහකින් අපි කියමුකෝ සොරකම් කරන කෙනෙක් ඉන්නවා කියලා. ඒ සොරකම් කරන්න ඉන්න කෙනායේ සොරකම ගැන නැවත නැවත මෙනෙහි කරනවා. නැවත නැවත මෙනෙහි කරනකොට එයාට නිතරම එන්නේ. නිදිය ගන්න ගියත් සොරකමමයි මතක් වෙන්නේ. ඒකට උපක්‍රම කරන විදිහ මතක් වෙනවා. එතකොට එයාට මේ සොරකම පිළිබඳවමයි ඉරියව් පවත්වන්න ඕනි කොහොමද ඒ කොටිමිකොත් සොරකම් කරන කෙනා සාමාන්‍යයෙන් ඉරියව්ව සොරකම්මට යොදවන ඒක සිහිය. ඒ කියන්නේ සානස මේ සොරකම් කරන කෙනත් සිහියක් තුල ඉන්නේ. එහෙමයි. ඒ සිහියක් තුල ඉන්නේ. නමුත් ඒක මිච්ඡා සතිය. නේපක්කේ නෙමෙයි සානස. එහෙමයි. දැන් නුවණක් නැති තැන එතන මිච්ඡා සතියක්. දැන් කාමිත්‍යාචාරයේ හැසිරෙන අයත් ඊළඟ රහමිර පානය කරන අයත් එහෙමයි. ඒවර කරගන්න අදාළ සිහියකින් ඉන්නේ. සිහියකින් ඉන්න සානස. එතකොට මේ ඒ විදිහට අර පාප ධර්මයන් සිද්ධ කරන්න පාප ධර්මයන් සිද්ධ කිරීමේදී ඒ ගැන අරුමුණු ඒ ගැන නැවත නැවත කල්පනා කිරීම ඒ ගැන මතක් කර දීම නේසනාද. දැන් සමහර අපේ අම්මලෝ කියනවා මේ මිනිස්සුන්ට මොනව නැතත් බොන්න මතක් වෙනවා. බොන්න මතක් වෙනවා. හරියටම වෙලාවට ඒක ඕනේ හැමදාම. ඒ කියන්නේ සිහිය එයාගේ. ඒ කියන්නේ සිහිය. මිච්ඡා සිහිය. මිච්ඡා සතිය. මිච්ඡා සතිය. එතකොට ඒ වගේ මේ අර සම්මා සතිය වගේ අර වැරදි පැත්තට මේ වැරදි දේ කරන්න නැවත නැවත හිතේ සිතුවිලි පහළ වෙනවා නම් වැරදි ආරම්මණයන් ඇති වෙනවා නම් නිතර අන්න ඒකට අපි කියනවා මිච්ඡා සති කියලා සවනාස. එතකොට ඒක නිවනට අදාළ දෙයක් නෙමෙයි. ඒක දුකටපත් වෙන දැන් සම්මා සතියෙන් කරන්නේ දෝමනස්යන් නැති කරනවා, වේදනාවල් නැති කරනවා, දුක් රැස්වීම නැති කරනවා. මිච්ඡා සතියෙන් කරන්නේ දෝමනස්යන් ඇති කරනවා. මේ එතකොට දුක් ඇති කරනවා, අපාගාමි මාර්ගයට පමුණුනවා. සානස කියන්නේ ආරෂ්ඨාංග මාර්ගය කියන්නේ සැනසille මාර්ගය. එහෙමයි. එතකොට අර මිත්‍යා මාර්ගය කියන්නේ මිත්‍යා දිට්ඨි, මිත්‍යා වාචා, මිච්ඡා සති කියන්නේ ඔක්කොම අපාගාමි දුක ලැබෙන මාර්ගය. එහෙමයි. එතකොට සායනාංශ අද දවසේ අපි ආරෂ්ඨාංග මාර්ගයේ 7 වෙනි අංගය පිළිබඳව පින්නත් යද සාකච්ඡා කළේ. මීට කලින් අපි ඉතිරි අංග ගැන කතා කළා. අපිට ඉස්සරහට කතා කරන්න තියෙන සම්මා සමාධිය ගැන. ඉතින් අද දවසෙත් අපි සම්මා සතිය කියන්නේ මොකද්ද? එහි අවශ්‍යතාවය සහ වැදගත්කම, ඊළඟට සිහියෙන් වාසය කිරීම පිළිබඳව, ඊළඟට සිහිය සහ නුවණ අතර තියෙන වෙනස මොකද්ද? ඒ වගේම ගෘහස්ත ජීවිතය ගත කරන අයට ජීවිතේ සාර්ථක කරගන්න මේ සතිපට්ඨානය පිහිට වෙනවද? ඊළඟට අවසාන වශයෙන් මිච්ඡා සතිය කියන්නේ මොකක්ද කියලාත් අපි කෙටියෙන් නමුත් ස්වාමීන් වහන්සේත් එක්ක කතා බහ කළා. ඉතින් අද දවසෙත් අපි අපේ ජීවිතයට උපකාර වෙන ආරෂ්ඨාංග මාර්ගය තුල සඳහන් වෙච්ච වැදගත් මාර්ගාංගයක් ගැන කතා බහ කළේ. ඉතින් මේ මාර්ගාංගය ටිකෙන් ටික දියුණු කළ තමා සති බල කියන මට්ටමට අපේ හිත ගන්නේ. ඒ තියුණු කරගත්තේ සති ඉන්ද්‍රිය සහ සති බලය පින්වත් තිබුණොත් තමා සක්කාය දිට්ඨිය, විචිකිච්ඡාව, සීලබ්බත පරාමාස ආදිය අනිකුත් ඉන්ද්‍රිය ධර්ම එකට එකතු වෙලා ප්‍රහාණය කිරීමට හේතු වෙන්නේ. සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන මේ ඔක්කොම එකතු වෙලා තමා එක හිතක් ඇසුරු කරගෙන නැගී සිටලා සංයෝජන ප්‍රහාණය කරගෙන අවබෝධය කරා අපි අරගෙන යන්නේ. ඉතින් පින්නතුන්ටත් අපි මේ ඉන්ද්‍රකීලයේ වැඩසටහන තුලින්
නිරන්තරයෙන් උත්සාහ කරන්නේ ඔය හිත්වල ලොකු ශක්තියක් ඇතිවීමට හේතු වෙන මෙවැනි වැදගත් කරුණු කාරණා ජීවිතේට ලබා දෙන්න. අද දවසෙත් ඒ සඳහා අපට විශාල වටින කරුණු කාරණා රාශියක් මන් නොදන්න කාරණාත් අපට ලබා දුන්න ඒ පිළිබඳව අපි දැනුවත් කළ ඉඳුරු හේනේ ධම්මදේව ගෞරවනීය ස්වාමීන් වහන්සේට මේ අප කරගත් උතුම් කුසල ධර්මය ආනිසංස වාරයක් වෙලා උන්වහන්සේට උතුම් ධර්මාබෝධයම ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. පින්වත්නි නැවත දවසක මෙවැනි ඉන්ද්‍රකීලයේ වැඩසටහනකින් සහ සම්බන්ධ වෙනතුරු මේ පින්තුන් හැමදෙනාටම කායික මානසික නිදුක් නිරෝගී භාවය ලැබේවා. නිරන්තරයෙන්ම සම්මා සම්බුද්ධ ශාසනය තුල ගුණ ධර්මයන් වර්ධනය කරගෙන මේ මනුෂ්‍ය ජීවිතය අවසන් වෙන්න කලින් ඉන්ද්‍රකීලයක් වගේ ශක්තිමත් චිත්තසංතානයක් ඇති කරගත් ශ්‍රාවකයන් බවට පත් වෙන්නට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් අපි අදට නියමිත වැඩසටහන අවසන් කරනවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.